You are watching Educational Broadcasting Channel. අයිබෝන් හොඳයි දේපතේ අද දහන්සේ ළමයින්ට තියෙන ව්‍යාපාර අධ්‍යයනය ගිණුම් කරන කියන පාඩම් මාලාවේ ව්‍යාපාර අධ්‍යයනය කියන පාඩම් කොටස් සියල්ල මම පුතාට තේරුම් කරලා දීලා තියෙනවා. හොඳයි මම අද පටන් ගන්නවා ගිණුම්කරණය සම්බන්ධයෙන් දුර පුතාලට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නට. ව්‍යාපාර අධ්‍යයනය යටතේ සියලු තොරතුරු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ඒක වැදගත් වෙන්නේ කාටද? ඒ තොරතුරු මොන ආකාරයට බෙදලා යනවද? එතකොට ව්‍යාපාර සිදුවන අංශ මොනවද කියලා මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. අද මම පටන් ගන්නවා ගිණුම්කරණය කියන කොටස. එතකොට ගිණුම්කරණය කියන පාඩම් කොටස ගත්තොත් මොකද්ද ගිණුම්කරණය කියන්නේ? ගිණුම්කරණය වැදගත් වෙන්නේ කාටද? මෙන්න මේක තමයි මූලික වශයෙන් කතා කරන්න ඕනේ. ගිණුම්කරණය කියන්නේ මොකද්ද? ගිණුම්කරණය කාටද වැදගත් වෙන්නේ? ගිණුම්කරණයෙන් ඇති වෙන ප්‍රතිඵල මොකක්ද? ඔක තමයි කතාව සිද්ධ වෙන්නේ. හොඳයි. සරලවම කියනවා නම් ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් පිළිබඳ ඇල්ම ඇති පාර්ශව. මම මේ පාර්ශව කියලා දීලා තියෙනවා. ඒ ඇල්ම ඇති පාර්ශව වලට තොරතුරු දැනගන්නට හේතු වන කරුණු සොයා ගැනීම තමයි ගිණුම්කරණයෙන් කෙරෙන්නේ. ව්‍යාපාරය පිළිබඳව ඇල්ම ඇති පාර්ශව වලට ව්‍යාපාරයේ තත්ත්වය කොහොමද කියලා තොරතුරු සපයා ගන්නට තමයි ගිණුම්කරණය වැදගත් වෙන්නේ. මෙතනදී ගිණුම්කරණය කියන වචනය තුළින් පුතාට තේරෙනවා මේ ගණිතමය සංකල්පයක්, ගණිතමය රාමුවක්, ගණිතමය කටයුත්තක් සිදුවෙන බව තේරෙන්න ඕනේ. එතකොට මේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් ගත්තොත් එහෙම ඒ ව්‍යාපාරික මූලික අරමුණක් තියෙනවානේ. මෙන්න මේ අරමුණ හරියට ඉෂ්ට වුණාද කියලා බලා ගන්නට ගිණුම්කරණය වැදගත් වෙනවා. ව්‍යාපාරය සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ශව තමන්ගේ කාර්ය හරියට කරාද? ඒ කරපු කාර්ය තුළින් බලාපොරොත්තු වෙන ඉෂ්ට වුණාද කියලා අවශ්‍ය පාර්ශවවලට තොරතුරු හොයාගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ ගිණුම්කරණය තුළින්. එතකොට ගිණුම්කරණයේ ඇති අවශ්‍යතාව ගත්තොත් අපිට එකක් කියන්න පුළුවන් මූලික අවශ්‍යතාව තමයි ප්‍රමාණවත් ලාභ ඉපයීම. ගිණුම් කරන කටයුත්තකින් අපිට මූලික වශයෙන් දැනගන්න පුළුවන් මේකේ ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා ඇද්ද කියලා. අපි දන්නා ව්‍යාපාරයක මූලික පරමාර්ථය තමයි ලාභය ඉපයීම. ගුණාත්මක භාණ්ඩ පාරිභෝගිකයට අලෙවි කරලා ලාභ ඉපයීම තමයි මූලික පරමාර්ථය. මෙන්න මේ ලාභය ප්‍රමාණවත් ලාභයක් උපයලා තියෙනවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ අපිට ගිණුම් කරන කටයුතු නිසි පරිදි සිද්ධ වුණත් පමණයි. සරල උදාහරණයක් කිව්වොත් එහෙම ව්‍යාපාරික කොච්චර ප්‍රාග්ධනයක් තිබුණද? එතකොට නිකී ව්‍යාපාරයේ මොනතරම් භාණ්ඩ මිලට ගත්තද? කොපමණ ලාභයක් තියාගෙන මිල ලකුණු කරාද? එතකොට එකී මාසය තුළ හෝ දවස තුළ හෝ සතිය තුළ හෝ කොච්චර වියදමක් දැරුවද, කොච්චර විකුණුණාද? එතකොට වියදම කොහොමද, ආදායම කොහොමද? ආදායම වියදම අඩු කරගත්තාම අපිට සරලව ලාභය මැනගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ කටයුත්ත කරන්නට නම් මේ ගිණුම් කරන ක්‍රියාවලිය නිසි පරිදි සිදු විය යුතුයි. ආදායම කොතෙක්ද,
වියදම කොතෙක්ද කියලා මෙන්න බලන්නට නම් නිසි පරිදි සියලු තොරතුරු ගිණුම්කරණය හරහා පැහැදිලි විය යුතුයි. එහෙන් පැහැදිලි නොවුනහොත් අපිට මේ ලාභය උපයා ගැනීම පිළිබඳ ගැටලුවක් මතුවෙනවා. අපි හිතමු භාණ්ඩවලට අපි හිතමු සරල උදාහරණයක් ගමුකෝ. භාණ්ඩවලට මේ ගෙනා බඩු තොගයට වටිනාකම රුපියල් 50000යි. විකුණුවේ 75000ට. එතකොට 75000 50000 ගියා 25000 ලාභයි. එහෙම මැනලා අපිට කියන්න බෑ බඩු තොගේ 50000ට ගෙනාවට මේ ගෙනීමේ කුලී කීයක් ගියාද, මේකට වාහන කොච්චර ගියාද, මේ ගමන් ගාස්තු කොහොමද වුනේ, අමතර ඉදන් ඒවත් ඇතුළත් වෙනවා. ඒවත් ඇතුළත් කියලා තමයි සියලු වියදම් මැන බලන්නේ. අන්න ඒවා නිසි පරිදි සටහන් වෙන්නට නම් ගිණුම්කරණය වැදගත් වෙනවා. ඊළඟ එක තමයි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මොන ආකාරයට සිද්ධ වෙලා තියෙනවද? මේ මූල්‍ය තත්ත්වයේ සතුටුදායක ආකාරයෙන් තියෙනවද? එකී ව්‍යාපාරය තුළ තමන් ආයෝජනය කරපු මුදල් තුළ තමන්ගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සාර්ථක වෙන්නේ නැත්නම් එකී ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු ඉෂ්ට කරගන්න අමාරුයි. ඒක නිසා මේ මූල්‍ය තත්ත්වය නිසි පරිදි සිද්ධ වෙනවද? සතුටුදායක මට්ටමින් තියෙනවද? එතකොට ඒකට පුළුවන් ව්‍යාපාරික යම්කිසි තීරණයකට එන්න. මේ මූල්‍ය තත්ත්වයේ සතුටුදායකද බලන්න නම් ගිණුම්කරණය නිසි පරිදි සිදු විය යුතුයි. පැහැදිලිද? ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයේ නිසි පරිදි සිද්ධ වුණාද කියලා බලන්නට ගිණුම්කරණය වහල් වෙනවා. ගිණුම්ක නිසි පරිදි වුණොත් තමයි අපිට මේ කටයුත්ත දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා එතනදී අපිට ගිණුම්කරණයේ අවශ්‍යතාව පැහැදිලි වෙනවා. තව එකක් තමයි නීතිමය අවශ්‍යතාව උදෙසා. පුතා ව්‍යාපාරයක් ගත්තත් එකී ව්‍යාපාරය තුළ තියෙන කටයුතු මූල්‍ය වාර්තා, ගිණුම් කටයුතු, ගෙවන්න තියෙන බදු ප්‍රමාණය, ඒ වගේම ව්‍යාපාරට අයිති දේවල් මේ සියල්ලම මේ නීතිමය කටයුතු හා බැඳී පවතින දේවල්. හරිද? එතකොට ඒවා නිසි පරිදි සකස් කරගන්නට නම් මේ ගිණුම් කරන ක්‍රියාවලිය ආයතනය තුළ නිසි පරිදි ඉටවිය යුතුයි. හරිද? දැන් අපි හිතමු ව්‍යාපාරයේ ගිණුම් පොත්, ගිණුම් වාර්තා සියල්ල නිසි පරිදි ඉටු වෙන්න ඕනේ. අපි හිතමු ව්‍යාපාරයෙන් බදු පිනවා කියලා. දැන් ව්‍යාපාරයේ පොත්පත් පරීක්ෂා කරන්නට රජය කටයුතු කරනවා. අන්න එතනදී ගිණුම් කටයුතු නිසි පරිදි පවත්වාගෙන යන්නේ නැත්නම් ඒ රාජ්‍ය නිලධාරීන්ට ලොකු ගැටලුවක් මතුවෙනවා. ඒක නිසා මේ නීතිමය අවස්ථාවේ නිලධාරීන්ට නිසි පරිදි තමන්ගේ කාර්යභාරය කරගෙන යන්නට නම් මේ ගිණුම් කරන කටයුතු නිසි පරිදි ඉටවිය යුතුයි. ඒ නිසා ඒකත් තව අවශ්‍යතාවක් වෙනවා. හතරවෙනි ගනුදෙනු වල විනිවිද භාවය රැකීමට හිතන්නකෝ අපි ව්‍යාපාරයක් කරනවා කියලා. අපේ ව්‍යාපාරේ ගොඩාක් වෙලාවට අපේ සමාජය තුළ කඩයක් ගත්තොත් එහෙම බඩු දාන්නේ ණයට. ඒ වගේම ගොඩක් මාසික වැටුප් ලබන මිනිස්සු කඩෙන් බඩු ලබා ගන්නේ ණයට. ණයට ලබාගෙන මාසේ අන්තිමට ඒ ණය එකතු කරලා වැටුප් ලැබුණාම ගෙවන. ඕක තමයි සාමාන්‍ය ජන ජීවිතය තුළ කෙරීගෙන යන ආකාරය. එතකොට සාමාන්‍ය ව්‍යාපාරිකයාට සියල්ල මතක හිටින්නේ නැහැ.
මතක තියාගන්න අමාරුයිනේ. එතකොට ඔහු මොකද කරන්නේ? මේ ගනුදෙනු සම්බන්ධයෙන් එයා පොත් පවත්වාගෙන යන්න ඕනේ. මේකේ පුද්ගලයාගේ මෙන්න මුළු ණය ප්‍රමාණය. මේ පුද්ගලගේ මෙන්න ණය ප්‍රමාණය. අපිට බඩු ගත්ත අහවල් ආයතනෙන් මෙන්න මේ ආයතන ගෙවන්න තියෙන ණය ප්‍රමාණය. මෙන්න මෙතේ ගෙවලා තියෙන මේ සියල්ල සම්බන්ධයෙන් නිසි පරිදි ගනුදෙනු සටහන් කළ යුතුයි. එහෙම සටහන් වෙන්නේ නැත්නම් ආයතනයේ ලොකු ගැටලු මතුවේ. එතකොට ව්‍යාපාරයේ තුල තියෙන ගනුදෙනු වල විනිවිද භාවයක් කියන පැහැදිලි බව කියන එක මැකී යන ඉඩ තියෙනවා. ඒ නිසා ගනුදෙනු වල විනිවිද භාවය රැකීම සඳහා ගිණුම්කරණය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒක නිසා දැන් පුතාට පැහැදිලි ඇති ගිණුම්කරණයක අවශ්‍යතාව ගත්ත ප්‍රධාන කරුණු 4ක් යටතේ යන්නේ. ප්‍රමාණවත් ලාභයක් උපයයිද? මූල්‍ය තත්ත්වයේ සතුටුදායකද? නීතිමය අවශ්‍යතා නිස්පති ඉටු කරන්නට ගනුදෙනු වල විනිවිද භාවය සඳහා. මෙන්න මේකේ කාර්යයන් 4 සඳහා තමයි මූලික වශයෙන් ගිණුම්කරණයක අවශ්‍යතාව ගොඩනගා ගන්න. පැහැදිලි? හොඳයි. දැන් මෙතන වැදගත් දෙයක් තමයි දරුවනේ ගිණුම්කරණය ගැන කතා කරනකොට ව්‍යාපාරයක ගනුදෙනු සම්බන්ධයෙන් මොකද්ද වෙන්නේ කියන්නේ. ගනුදෙනු. වැදගත්ම දේ තමයි ගිණුම්කරණයක් තුල ඉන්න ගනුදෙනු. ගනුදෙනු කියලා කියනකොට ගනුදෙනු කියලා කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරය තමන් සතු සම්පත් විවිධ පාර්ශ්ව හරහා හෝමාරු කරවා ගැනීම ගනුදෙනු. ඒ නැතත් ගනුදෙනු කියලා කියන්නේ එක් පාර්ශ්වයක ලැබීමක් සහ අනිත් පාර්ශ්වයෙන් දීමක්. නැත්නම් පිටවීමක් කියන එකනේ. ව්‍යාපාරී ගනුදෙනුව ගැන කතා කරනකොට ව්‍යාපාරී සතු සම්පත් යම්කිසි පුද්ගලයන් අතර හෝමාරු කර ගැනීම කියන්නේ මූල්‍යමය අගයක් නැත. මුදලට හෝමාරු කර ගැනීමේදී මේ ගනුදෙනුව කියන සංකල්පය බිහි වෙනවා. දැන් උදාහරණයක් ගමුකෝ. රුපියල් 50ක් දීලා පොතක් මිලට ගන්නවා. දැන් මොකද්ද එතන ගනුදෙනුව? ගන්නු පොතක් දෙනු රුපියල් 50. හරි? එතකොට ව්‍යාපාරිකයාට තමන්ගේ පොතක් පිට වුණා, ඒ වෙනුවට රුපියල් 50ක මුදලක් ලැබුණා. ඔන්න ගනුදෙනු. හරි? ඒ වගේම අපි හිතමු වැටුප් ගෙවුවා. මාසික වැටුප් ගෙවුවා රුපියල් 50000යි. මොකද වෙන්නේ? සේවයක් ලැබුණා, ඒ ලැබූ ශ්‍රමිකයාට රුපියල් 50000 වැටුපක් හිමුණා. නිතරම ගනුදෙනුවක පැති දෙකක් තියෙනවා. හරිද? එක් පාර්ශ්වයක ලැබීමක් සහ අනිත් පාර්ශ්වයෙන් පිටවීමක් කියන එක තියෙනවා. හරිද? එතකොට අපි හිතමු බැංකු ණයක් ලබා ගන්නවා. මොකද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයට බැංකු ණය කියන මුදලක් ලැබෙනවා. අපිට මොකද්ද? ඒ වෙනුවට බැංකුවෙන් යම් මුදල් ප්‍රමාණයක් පිට වෙනවා. ඔන්න ආයතන දෙක හැසිරෙන්නේ ආකාරයි. එක් පාර්ශ්වයක් ලැබීමක්, එක් පාර්ශ්වයක් පිටවීමක්. මෙන්න මේ ගනුදෙනු ගත්තොත් එහෙම ගනුදෙනු නිසා තමයි ව්‍යාපාරයක් ගොඩනගාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් ව්‍යාපාරයක් හසුරුවා ගන්නට, පාත්තාගෙන යන්නට ගනුදෙනු කියන සංකල්පය වැදගත් වෙනවා. මේ ගනුදෙනු නිසා ව්‍යාපාරයක් තුළ බිහිවන ප්‍රධාන දේවල් තියෙනවා. අපි කියනවා ව්‍යාපාරයක ගනුදෙනු හරහා බිහිවන දේ කියලා. එහෙම බිහිවන දේ අපිට කොටස් කීපයක් බෙදන්න පුළුවන්. එකක් තමයි වත්කම්, අනික තමයි වගකීම්, අනික තමයි හිමිකම්, අනික තමයි ආදායම්,
අනික තමයි වියදම්. ගනුදෙනු සිද්ධ වෙනකොට ව්‍යාපාරයක ඒ ගනුදෙනු හරහා ඇතිවන තත්ත්වයන් පහක් මේ. ගනුදෙනුවක් තුළින් වත්කම් බිහි වෙනවා, වගකීමක් බිහි වෙනවා, හිමිකමක් ඇති වෙනවා, ආදායමක් ලැබෙනවා, වියදමක් ඇති වෙනවා. මෙන්න මේ කොටස් පහ ගනුදෙනුවක් තුළින් ව්‍යාපාරයක ගොඩනැගෙන දේවල්. අපි එකක තියෙන්නේ එක විද්‍යාක බලලා මොනවාද මේ තියෙන තත්ත්වයන් පහ. එක තමයි වත්කම්. මොකද්ද වත්කමක් කියන දරුවනේ? ගනුදෙනුවක් සිදුවීම හරහා ව්‍යාපාරයකට ලැබෙනා වූ සම්පත් අපි කතා කරන වත්කමක්. හරිද? ගනුදෙනුවක් හරහා ගනුදෙනුවක් සිදුවීම තුලින් ව්‍යාපාරයට ලැබුණා වූ සම්පතක් වේ නම් ඒ සම්පත අපි කියන වත්කමක්. උදාහරණයක් කියමු, යන්ත්‍ර මිලට ගත්තා රුපියල් ලක්ෂ 5යි. එතකොට ලක්ෂ 5ක් වියදම් වීම තුලින් අපිට ලැබෙනවා දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් යන්ත්‍රයක්. එතකොට අපිට ලැබුණ දේ තමයි යන්ත්‍රය. යන්ත්‍රය අපිට දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක අපේ වත්කම. හරිද? අපි මුදල් යොදවලා ගන්න වාහනයක්. මුදල් අපෙන් පිට වුණාට ඒ පිටවන මුදල් ප්‍රමාණයට හරියන ආකාරයට අපිට ලැබෙන වාහනයක් වසර ගණනාවක් භාවිතා කරන්න පුළුවන්. අන්න එතෙන්දී අපි කියනවා ඒ වාහනේ අපේ වත්කමක් කියලා. ගනුදෙනුවක් සිදුවීම හරහා අපිට ලැබෙන දීර්ඝකාලීන භාවිතා කර හැකි අපිට ලැබෙන දේ තමයි අපි වත්කමක් කියලා අර්ථගත දක්වන්නේ. එතකොට මෙතනදී ගනුදෙනුවක අපි ගත්තොත් ඒ ගනුදෙනුවේ ජනිත වන ලාභෙනි මෙතන වත්කමකදී බලන්නේ. එතනින් අපිට අයිති වෙන වත්කමේ ප්‍රමාණය කොහොමද කියන්නේ වැදගත් වෙන්නේ. අපි හිතමු මේක අපිට අවුරුදු ගණනාවක් භාවිත කරපු වාහනයක් නේ. එතකොට අපිට නිතර භාවිතා කරන්න වියදම් කරන්න අවශ්‍යතාවක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි වත්කමක අපි තව දකින්නා වූ දෙය. එතකොට වත්කමක ලක්ෂණ අපි ගමුකෝ මොනවද කියලා. එක තමයි අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් වීම. මම කිව්වේ ඒකයි. සිද්ධ වුණු ගනුදෙනුවක ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට මේ වාහනේ ලැබෙන්නේ. ඒක නිසා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට වත්කමක් අපිට අයිති වෙන්නේ. අනික තමයි මේ වත්කම ව්‍යාපාරී පාණිරති මිකී වත්කම අපි භාවිතා කරන්නේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා. ව්‍යාපාරික අවශ්‍යතා සඳහා ගොඩනගා ගන්නා ව්‍යාපාරී පාලනය යටතේ තමයි අපිට වත්කම දැකිය හැකි වන්නේ. ඒක නිසා වත්කමේ තවත් ලක්ෂණයක් තමයි ව්‍යාපාරයේ පාලනයට යටත් වීම කියන එක. අනික තමයි අනාගතයේදී ප්‍රතිලාභ ලබා දීම. අපි සල්ලි උදාහරණයක් කියනකො අපි ගමන් නීතියම දරන දිනපතාම ත්‍රිරෝද රථවලට වාහන වලට ගෙවනවා. එතකොට ඉතින් මේක බැලුවාම අපිට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා මේ කටයුත්ත සම්බන්ධයෙන්. හරිද? එතකොට අපි මොකද කරන්නේ? අපි තීරණය කරනවා අපි එකවර මුදල් ගෙවලා වාහනයක් මිලදී ගන්නවා කියලා. අන්න එතනදී ඒ වාහනේ මිලදී ගත්තාම ඒ වාහන අපි පාවිච්චි කරනවා ව්‍යාපාරික අවශ්‍යතා සඳහා. එතකොට අපිට අර දිනපතා, නිතිපතා, සතිපතා ගමන් විදම සඳහා දරන ප්‍රවාහනය සඳහා දරන වියදම ඉතුරු වෙනවා. ඒක නිසා
එකේ මිලදී ගන්නා වත්කම අපිට ප්‍රතිලාභ ලබා දෙනවා. ඔක සිද්ධ වෙන්නේ. අපි හිතා ව්‍යාපාරික ආදායම කරගෙන යන්නේ කුලියට ගත්ත තැන. එතකොට අවුරුදු 2ක් හෝ 5ක් හෝ කීයක් හරි යනකොට නැවතත් තැනකට යන්න ඕනේ. අපි කල්පනා කරනවා දැන් අපි හිතමු මාසෙට 50000 ගෙවන්න ඕනේ කියලා. 50000 ගෙවනවා අපිට පිටට යන මුදල් ප්‍රමාණය. අපි තීරණය කරනවා ඊට වඩා හොඳයි අපි ගෙවීමේ පදනම මත හෝ අපිටම අයිතියක් ගන්නවා කියන්නේ. එතකොට අපිට 50000 ගෙවන්නේ අවසානයේ අපිට ඒක ඉතුරු ලැබෙන නිසා. තේරුණාද? අපි 50000 දැන් මෙතෙක් ගෙවන්නේ බාහිර පාර්ශවයකට පමණයි. අපිට 50000 ප්‍රතිලාභයක් ලබා ගන්න දිගටම අමාරුයි. අපි අපිටම කියලා අයිතියක් ඇතිව අපි ගෙවීමේ පදනම තරගෙන මාසිකව ගෙවනා 50000ට අඩුයි. කාලය ගියාම මුදල ඉවර වෙනකොට අපිට ඉඩම කියන වත්කම ලබා දීලා හමාරයි. අන්න ඒක නිසා අපි අද කරන වියදම අද යොදවන මුදල වත්කමක් සඳහා යොදවන්නේ නම් ඒක ප්‍රතිලාභ අපි අනාගතයේදී ලබා ගන්න. පැහැදිලිද? ඒක නිසා වත්කමක ප්‍රධාන ලක්ෂණ ගත්තොත් එහෙම මම කිව්වා එකක් අතීත ගණන් ප්‍රතිඵලයක් වෙන්න ඕනේ, අනික තමයි ව්‍යාපාරී පාලනයටත් වෙන්න ඕනේ, අනික තමයි අනාගතයේදී එකී වත්කම හරහා ප්‍රතිලාභ ලැබිය යුතු වන්න ඕනේ. මෙන්න මේ හේතුන් මත අපි දකිනවා වත්කමක තියෙනා වූ ප්‍රතිඵල බෙදී යුතුයි කියලා. ව්‍යාපාරික මේ වත්කම ගත්තොත් එහෙම අපි කොටස් දෙකක් යොදනවා. ව්‍යාපාරික අපි යොදනවා දෙකක්. එකක් තමයි ජංගම වත්කම්. අනික තමයි ජංගම නොවන වත්කම්. හරිද? වත්කම් කොටස් දෙකයි. එකක් ජංගම වත්කම්, එකක් ජංගම නොවන වත්කම්. ජංගම වත්කමක් කියන්නේ සාමාන්‍යයෙන් වසරක කාලයක් තුලදී මාස 12ක් කාලයක් තුලදී ව්‍යාපාරී තුලින් විකුණා මුදල් බවට පත් කරගත හැකි දේවල්. ජංගම වත්කමක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් වසරක කාලයක් තුලදී එකී වත්කම අලෙවි කරලා මුදල් බවට පත් කරගත හැකි වත්කම්. අපි තුන් බඩුතොගේ කියලා බඩුතොගේ වසරක් කාලයක විකුණ ගන්න ඕනේ ව්‍යාපාරයේ. අපි හිතමු අපි ඉදිරියට කළ ගෙවීමක් තියෙනවා කියලා. අපිට ඒ අවුරුද්ද කාලය ඇතුළත ඒක වටිනාකමක් ලැබෙනවා. ඒක තමයි ජංගම වත්කමක් කියන්නේ. ජංගම නොවන වත්කමක් කියලා කියන්නේ එහෙම වසර කාලයක් තුලදී ලබා ගන්න නැති ඊට වඩා වැඩි කාලයක් තුලදී අපිට ලැබෙන වත්කමක් තමයි ජංගම නොවන වත්කමක් කියන්නේ. ඉඩම්මා ගොඩනැගිලි මෝට්ටත් භාවිතයේ වසර කාලයක් නෙමෙයි. ඒ දිගු කාලයක්. ඉඩම්මා ගොඩනැගිලි දිගු කාලයක්. අන්න ඒක නිසා වත්කම කොටස් දෙකකට බෙදෙනවා. එකක් ජංගම වත්කම්, අනික තමයි ජංගම නොවන වත්කම්. දැන් ඉතින් මම හිතනවා පුතාට වත්කම් කියන්නේ මොකක්ද කියලා ගිණුම් කරන තුළ පැහැදිලි ඇති. මම අනිත් දවසේ පැහැදිලි කරලා දෙනවා අනිකුත් කොටස් 4 මම එකින් එක අනිත් දවසේ පුතාට පැහැදිලි කරලා දෙනවා. හරි? එහෙනම් ආයුබෝවන්.